ආයිබෝවන් දුවේ පුතේ. අද මම පුතාලට උසස් පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුරාතන ගද්‍ය පිළිබඳ තියෙන ප්‍රශ්න වලට ඔබව කිසියම් ආකාරයක දැනුවත් කිරීමට උත්සාහ කරනවා. මෙහිදී විශේෂයෙන්ම සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ. මේකට පුතාලට පිළිතුරු ලියන්න වෙනවා ප්‍රශ්න 5කට. ඒකෙත් පළමු ප්‍රශ්නය අනිවාර්යයි. එතන මෙන්න මේ පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම වැඩි බරක් හිමි වෙනවා පුරාතන ගද්‍යයට. ඒකට හේතුව තමයි මේ පුරාතන ගද්‍ය සංග්‍රහය කියලා පුතාලා අතට පත්වන එක කෘතියක් වුණාට පත්වන්නේ එහි තියෙනවා පුරාතන සාහිත්‍යයට අයත් ඒ සාහිත්‍ය යුගයට අයත් කැපී පෙනෙන කෘති 4කින් උපුටාගත් කතාවස්තු 8ක්. ඒතකොට ඒ නිසයි මම කිව්වේ පුරාතන ගද්‍යයට වැඩි බරක් හිමි වෙනවා කියලා. මෙහිදීත් මේ පුරාතන ගද්‍ය කෘති වලින් පුතාලට ඒ පළවෙනි ප්‍රශ්නයේ අවබෝධ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒ අවබෝධයෙන් ඒ කියන කෘති වලින් තෝරාගත් ඡේද වලින් අසන ප්‍රශ්න වලට පිළිතුරු සපයලා එතනින් ඒ ප්‍රශ්න 4කට පිළිතුරු සපයලා පුතාලට ලකුණු 16ක් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රශ්නයේම දෙවෙනි කොටස විදිහට තියෙනවා අවස්ථා සම්බන්ධය. අවස්ථා සම්බන්ධයටත් මේ කියන පුරාතන ගද්‍යයේ කතාවස්තු වලින් පුතාලට ප්‍රශ්න මේ වලට පිළිතුරු සපයන්න වෙනවා. ඒත් එක්කම තෝරා ගන්න ප්‍රශ්න තියෙනවා 2 සහ මේ 8 අතර තියෙන ප්‍රශ්න. මේ තුලිනුත් විචාරාත්මක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා පුරාතන ගද්‍ය කෘති වලින් ඉදිරිපත් කරන. ඒ නිසා මේ පුරාතන ගද්‍ය පිළිබඳ අපි වැඩි නැඹුරුවකින් අදාරන්න වෙනවා. මම පුතාලට පැහැදිලි කරනවා මොකද දැනට සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙලා අලුතෙන් කලා විෂය ධාරාවට ඇතුළත් වෙන්න ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒ අයට මේ වැදගත් වෙන නිසා මම ටිකක් මේ පුරාතන ගද්‍ය සංග්‍රහය තුළ පුතාලට හදාරන්න වෙන කතාවස්තු ගැන මම ටිකක් පැහැදිලි කරනවා. ඒකේ පුරාතන ගද්‍ය සංග්‍රහය කියලා පුතාලට එක කෘතියක් තමයි එන්නේ. එහි තියෙනවා එකක් තියෙනවා සද්ධර්ම රත්නාවලිය. එකක් තියෙනවා සද්ධර්ම රත්නාවලිය කෘතිය. ඒකෙන් පුතාලට තියෙනවා මට්ට කුණ්ඩලී වස්තුව. මට්ට කුණ්ඩලී වස්තුව තියෙනවා. ඊළඟට තියෙනවා කුණ්ඩලකේසී වස්තුව. කුණ්ඩලකේසී කතා වස්තුව තියෙනවා. ඊළඟට ආයේ තියෙනවා පුතාලට සද්ධර්මාලංකාරය. සද්ධර්මාලංකාරය. එතකොට ඒකෙත් තියෙනවා පුතාලට කතාවස්තු 2ක්. එකක් තමයි ස්වර්ණ තිලකා කතාවස්තුව. ස්වර්ණ තිලකා කතාවස්තුව. අනිත් එක තමයි නන්දි වාණිජ වස්තුව. නන්දි වාණිජ වස්තුව. ඊළඟට ආයේ තියෙනවා පුතාලට මේකෙම පූජාවලිය. පූජාවලියනොත් පුතාලට කතාවස්තු 2ක් හිමි වෙනවා අදාරන්න. අනුරුද්ධ කුමාර වස්තුව. අනුරුද්ධ කුමාර වස්තුව. අනිත් එක තමයි ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුව. අපි එක ජීවක වෛද්‍යවරයාගේ කතා වස්තුව.
ඔය විදිහට මම දැන් පුතාලට හැඳින්වුවා ඒකේ තියෙන කෘති 3ක්. එකක් සද්ධර්ම රත්නාවලිය, අනිත් එක සද්ධර්මාලංකාරය, ඊළඟ පූජාවලිය. ආයේ පුතාලට තියෙනවා 550 ජාතකය. 550 ජාතකයෙන් උපුටාගත් කතා දෙකක්, ජාතක කතා දෙකක්. එකක් තමයි චුල්ල දනුද්දර ජාතකය. හරිම රසවත් ජාතක මේවා. චුල්ල දනුද්දර ජාතකය. අනිත් එක තමයි ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කින්නර ජාතකය. මෙන්න මේ විදිහට පුතාලට මේ පුරාතන ගද්‍ය සංග්‍රහය තුලින් මේ කතා වස්තු 8ක් හදාරන්න වෙනවා. මේ කතා වස්තු 8 තුලින් අර මම කියපු විදිහට පළමු ප්‍රශ්නයට සහ විචාරාත්මක ප්‍රශ්න වලට පුතාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ සියල්ලම හදාරන්න වෙනවා. මේවා වෙන වෙනම අපි දැන් ඉගෙන ගන්න ඕනි. මම මුලින්ම පුතාලට කරන්න හිතාගෙන ඉන්නේ මේ සද්ධර්ම රත්නාවලිය ගැන. සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථය ගැන කෙටි හැඳින්වීමක් කරලා ඊට පස්සේ ඒකේ මුල් කතා වස්තුව පිළිබඳ කිසියම් හැඳින්වීමක් පුතාලට කරනවා. සද්ධර්ම රත්නාවලිය කියන්නේ අපේ රාජධානී 8ක් ගැන කියනවා අපි, නැත්නම් සාහිත්‍ය යුග 8ක් ගැන කතා කරනවා. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා. එතකොට මෙන්න මේ යුග අතර තියෙනවා දඹදෙණි රාජධානි සමය. එහෙම නැත්නම් දඹදෙණි සාහිත්‍ය යුගය. දඹදෙණි සාහිත්‍ය යුගයට අයත් ග්‍රන්ථයක් තමයි, කෘතියක් තමයි සද්ධර්ම රත්නාවලිය. දඹදෙණිය සාහිත්‍ය යුගයට අයත් එක තමයි සද්ධර්ම රත්නාවලිය. අපි කියනවා මේ දඹදෙණි සාහිත්‍ය යුගයේ මේ අයත් වුණ සියවස ගැන කතා කරොත් අපි කියන්නේ 13 වන සියවසේට තමයි අයිති කියලා කියන්නේ. 13 වන සියවසට තමයි අයත් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සද්ධර්ම රත්නාවලිය රචනා වුණ දඹදෙණි සාහිත්‍ය යුගයේ නැත්නම් දඹදෙණි රාජධානි සමයේ රජ කළා දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු කියලා රජෙක්. දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු කියලා රජ කෙනෙක්. මේ රජතුමා සාහිත්‍යට ඉතා ලැබී. මෙතුමා අතින් ලියවුණා තාමත් උසස් ගණේ මහා කාව්‍යයක්. පුතාලා අහලා ඇති කවුසිළුමිණ කියලා මහා කාව්‍යයක් ලියවුණා. ඊටාම උසස් ගණේ තාම රසවත් මහා කාව්‍යයක්. එතකොට ඒකත් අයිති නම් මොන සාහිත්‍ය යුගයටද? දඹදින් සාහිත්‍ය යුගයට. ඒතර මේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍ය පෝෂණයලා ඊටාම දායකත්වයක් දක්වපු රජෙක්. ඒ නිසා එවකට මේ සද්ධර්ම රත්නාවලිය රචනා කළ ධර්මසේන හිමියන්ට කවුද එහෙනම් කතුවරයා? කතු හිමියන් කවුද? සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හිමි. ධර්මසේන හිමිට ඉතා විශාල දායකත්වයක් සැපෙව්වා මේ සද්ධර්ම රත්නාවලී කෘතිය කරනකොට. එහෙනම් මේ යුගය දඹදෙණි යුගය, කතුවරයා අපේ ධර්මසේන හිමි. එතකොට මේ ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලිය ලියන්න එක්තරා පාලි කෘතියක් මූලාශ්‍රය කරගත්තා. ඒක තමයි පාලියෙන් ලියවිලා තිබුණ පාලි ධම්මපදට්ඨ කතාව. පාලි ධම්මපදට්ඨ කතාව. මෙන්න මේ කෘතිය තමයි ධර්මසේන හිමියන් මේ සද්ධර්ම රත්නාවලිය ලියන්න ඇසුරු කරගත්තේ. හැබැයි පුතාල එකක් මතක තියාගන්න ඕන,
ධර්මසේන හිමියන් පාලි ධම්මපදට්ට කතාවේ ඇසුරු කරගත්තට සද්ධර්ම රත්නාවලි ලියන්න උන්වහන්සේ මේක කෙලින්ම ගත්තේ නැහැ. සද්ධර්ම රත්නාවලියට මේ පාලි ධම්මපදට්ට කතාවම නෙමෙයි ගත්තේ. උන්වහන්සේට තිබුණා ඊටා ස්වාධීන මගක්. ඒ ස්වාධීන මගක් ඔස්සේ යමින් තමයි උන්වහන්සේ මේ සද්ධර්ම රත්නාවලිය රචනා කළේ. ඒක උන්වහන්සේම ලියලා තියෙනවා. ඒක මේ උන්වහන්සේ රචනා කරනකොට ලියලා තියෙනවා පාලි ක්‍රමය හැර අර්ථ පමණක්ගෙන කළා වූ ප්‍රබන්ධය කියලා. ඒ කියන්නේ පාලි ක්‍රමය හැර අර්ථ පමණක්ගෙන. ඒ කියන්නේ මේ පාලි ධම්මපදට්ට කතාවටම නැඹුරුනේ නැහැ. ඒ වගේම උන්වහන්සේ මේ සද්ධර්ම රත්නාවලිය කියන මේ ග්‍රන්ථයේ නමට දීලා තියෙන අර්ථය තමයි සදහම් නැමැති මිනිකට ඇමුණු මාලය. සදහම් නැමැති මැණික්කට ඇමුණු මාලය. මොකද සද්ධර්ම රත්නාවලියේ අන්තර්ගත වෙලා තියෙනවා කතාවස්තු 300ක් පමණ. එතකොට ඒ සියල්ල තුල මේ කතාවස්තු සියල්ල තුලම තියෙන්නේ සද්ධර්මය ගැන. පොදු ජනතාවට කුසල් කිරීමේ තියෙන ආනිසංස. ඒ වගේම අකුසල් කළොත් මේ දේ සිද්ධ වෙනවා. ඒ වගේ බණ කතා කියලා දෙනවා වගේ ඉතා රසවත් බණ කතා ශෛලියට උන්වහන්සේ මේ කතාවස්තු රචනා කළා තියෙන්නේ. මේ රචනා කරනකොට උන්වහන්සේට තිබුණා ඉතාම රසවත් භාෂාවක්. උන්වහන්සේ මේ භාෂාව වැඩිපුරම උකහා ගත්තේ ගැමි ජනතාව සමග වැඩිපුර ආශ්‍රය කළා. ගැමි බස උන්වහන්සේගේ මේ කතාවස්තු තුළ තියෙනවා. ගැමියාගේ ජීවන රටාව, ගැමියාගේ සිරිත් විරිත්, ඊළඟට ගැමියාගේ කතාබහ, ඒ සියල්ල ගැමියා අතර දැන් හේන් ගොවිතැන් කරන මේ ගැමියෝ, ඊළඟට මේ කුඹුරු ගොවිතැන් කරන ඒ සියලු දෙනා සමග ඊටාම මේ ලැබියාවෙන් ඇසුරු කර ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ මේ කතා වස්තු ඒ කියන පාලි හොඳ හැටි නොදත්, පාලි හරියට නොදත් මේ ගැමි ජනතාවට හොඳින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇතිවන විදිහට තමයි කතුවරයා මේ කතා වස්තු සියල්ලම රචනා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒ ගැමියාට හුරු උපමා පිරුළු දහස් ගණනක් මේ සද්ධර්ම රත්නාවලියේ තියෙනවා. වෙන කිසිම කෘතියක නැති ආකාරයේ උපමා ප්‍රස්තාව පිරුළු මේ සද්ධර්ම රත්නාවලිය මුළු ග්‍රන්ථයෙන්ම අපට උකහා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල කතුවරයා මේ ඒ උපමා සහ පිරුළු සත්ත්ව චරිත ඇසුරු කරගෙන යොදලා තියෙනවා. සමහර තැන්වල තියෙනවා ආන්දා යවාලා වල්පත ගත්තාසේ. ඒ අපි ගැමි ජනතාවට හුරු සතෙක් ආන්දා කියන්නේ නේද? ඊළඟට හූරු තුඩ සීවැල් තැබුවාසේ. හූරු තුඩ සීවැල්, හූරු කියන්නේ ඌරා. ඌරගේ තුඩ කියන්නේ ඌරු හොම්බ. නේද? සීවැල් තැබුවාසේ නගුල් තලියක් තිබ්බා වගේ. ඉතින් අන්න ඒ වගේ පුදුමාකාර විදියට ගැමි ජනතාවටම ඉතාම සමීප වුණ ප්‍රස්තාව පිරුළු. ඒ වගේම උපමා රාශියක් මේ කතා වස්තු වලින් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මිනිස් චරිත, මනුෂ්‍යයන්ගේ චරිත ඇසුරු කරගෙනත් නොයෙකුත් උපමා සහ ප්‍රස්තාව පිරුළු යොදලා තියෙනවා. ඒත් එක්කම උන්වහන්සේ මේ කතා වස්තු තුලින් මතු කරන චරිත, ඒ චරිත තුල තියෙන යම් යම් දුබලතා, ඒ වගේම ඒ චරිත තුල තියෙන යහපත් ගතිගුණ, මේ සියල්ලම කතුවරයා මේ චරිත ගැන කතා කරනකොට ඉදිරිපත් කරනවා, ඉස්මතු කරනවා. නමුත්
ඒ සාමාන්‍ය උපහාසය හාස්‍ය මතු කරමින් උන්වහන්සේ රසවත්ව ඒ චරිත ඇතුළාන්ත ඉස්මතු කරන්න ගත්තට කොයිම අවස්ථාවකවත් සද්ධර්ම රත්නාවලී කතු හිමියන් උන්වහන්සේ ඉදිරිපත් කරන චරිතවලට නිග්‍රහයක් කරන්න හිතුවේ නැහැ. මානව දයාව කියන එක නිතරම ඒ චරිතවලට කාවත් දණ්ඩ උත්සාහ කරා. දැන් සමහර චරිත ගැන අපි කියවනකොට පුදුම තරහක් අපිටත් හිතෙනවා ඒ චරිත ගැන. නමුත් අවසානයේ අපේ හිතේ තියෙන ඒ තරහ නැතිකරන්න උන්වහන්සේ සමහර ඒ අවස්ථාවලදී මතු කරන මේ චරිතය ගැන අනුකම්පාවක් ඇති වෙන විදිහට. අන්න ඒක තමයි මානව දයාව පෙන්වන හැටි. ඊළඟට මේ මනුෂ්‍යත්වයේ සංකීර්ණත්වය. ඒ සංකීර්ණයි මොකද්ද මනුෂ්‍යත්වයේ සංකීර්ණ බව කියන්නේ? මේ සමහර මනුෂ්‍යයන් තුල තියෙන යහපත් ගතිගුණ, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගශීලී බව. ඒ වගේම තව සමහර තුල තියෙන කුහක බව, ඊර්ෂ්‍යාව, වෛරී බව, පලිගන්නා ස්වરૂපය නේද? ඔය සියලුම දේවල් ගත්තාම ඒ සංකීර්ණයි. මනුෂ්‍ය චරිතයේ සංකීර්ණ බව කතුවරයා මේ චරිත තුලින් ගොඩක් ඉස්මතු කරනවා. ඉස්මතු කරලා ඊට පස්සේ ඒ චරිතයේ තියෙන වැරදි දේවල් සකස් කරගන්න ආකාරයට කිසියම් උපදේශයක් ඉදිරිපත් කරනවා. බණ කතාවක් කිව්වහම මේ බණ කතා අහන කෙනාට මේ පින් කළොත් මෙහෙම දේවල් ලැබෙනවා, පව් කරොත් මේ වගේ දේවල් ලැබෙනවා, ඒ වගේ කියනවනේ. ඒ වගේ උන්වහන්සේත් නිතරම තමන්ගේ මේ කතා වස්තු තුලින් මිනිසයා යහමගට ගමන් කරවීමට ගන්නා උත්සාහයක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ මේ කතා වස්තු දිහා බලනකොට දැන් සේරම තියෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ සද්ධර්ම රත්නාවලියේ තියෙන කතා වස්තු සියල්ලම අපේ කතා වස්තු නෙමෙයි. මේ සියල්ලම තියෙන්නේ ಭಾರತೀಯ සමාජය පදනම් කරගත් ඒ සිද්ධි සහ චරිත. එතකොට ඒ චරිත තමයි දැන් අපට සද්ධර්ම රත්නාවලිය තුලින් මේ කතුවරයා ඉදිරිපත් කරන්නේ. නමුත් කොයිම අවස්ථාවකවත් ඒ චරිත අපේ නෙමේ කියලා අපට හැඟෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි උන්වහන්සේ ඒ චරිත පිළිබඳව අපට කියා දෙන්න ගත් උත්සාහය. අපේම වදන්, අපේ සිරිත් විරිත්, අපේ මිනිස්සුන්ගේ චරිත ස්වභාවයන් ඒ සියල්ල ඉතා රසවත්ව ඉදිරිපත් කරන නිසා අපට කොයිම වෙලාවකවත් හිතෙන්නේ සද්ධර්ම රත්නාවලිය කියවනකොට මේ චරිත එකක්වත් අපේ නෙමෙයි කියලා. දැන් පුතාලා හොඳට අහලා තියෙනවා පටාචාරා ගැන. ඒතකොට මේ පටාචාරා වස්තුව අපි මේ රස විඳිනකොට අපට හිතෙන්නේ පටාචාරා අපේ නෙමෙයි කියලා. පටාචාරා අපේම කියලා හිතෙන්නේ. දැන් පුතාලා දන්නවා පටාචාරා කතාව කියන්නේ. නේද? සිටු දියණියක් සිටු මාලිගයේම ඉන්න දාසියෙකු සමග හොර රහසේ පැන යනවා. නේද? ගිහිල්ලා දරු දෙන්නෙක් ලැබෙනවා. නමුත් අවසානයේදී ස්වාමියා ණයෙක් දෂ්ට කරලා මිය යනවා. දරු දෙන්නා දෙවිදිහකට මිය යනවා. ගඟෙන් එතර වෙන්න යනකොට පුතාලා දන්නවනේ මේ කුඩා දරුවා ගඟෙන් එතර ගිහින් ඒකට තියලා ආපසු එනකොට උකුස්සෙක් මේ චූටි දරුවාව රැගෙන යන්න එනකොට මේ පටාචාරයේ සිටු දියණිය කෑ ගහන උකුස්සට. එතකොට මෙගොඩ තියලා ගිය වැඩිමල් පුතා හිතනවා අම්මා මට කතා කරනවා කියලා ඒ දරුවා ගඟට බහිනවා. ඒ සැඩ පහට ඒ දරුවා යනවා. එතකොට මේ දෙන්නත් නැහැ. ඊළඟට ස්වාමියාත් නැහැ දෂ්ට කරනවා. අවසානයේදී දෙමාපියන් ළඟට යනකොට දෙමාපියනොත් මිය ගිහින්. ඉතින් ඊට පස්සේ මෙයා මේ උන්මත් එක වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඒතුළු මේ වගේ පටාචාරාවන් අපේ සමාජයේ නැද්ද? ඒ කාලෙත් හිටියා මේ කියන හැටියට අපට තේරෙනවා. අදත් ඉන්න පුළුවන්. තව ඉදිරියටත් මේ වගේ අය ඉඳීවි. ඒ වගේ තමයි
කුණ්ඩලකේසී ගත්තොත් කුණ්ඩලකේසීත් අපේම කෙනෙක් වගේ. නමුත් කතුවරයා කියන්නේ ಭಾರತೀಯ සමාජයේ සිටි කාන්තාවන් ගැන. අන්න ඒක තමයි උන්වහන්සේගේ තියෙන විශේෂ ලක්ෂණය. එතකොට පුතේ මේ සාමාන්‍යයෙන් කතුවරයා කතා වස්තුවක් ආරම්භයේදී කතුවරයා පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ කතාවේ අරමුණ. ඒ වගේම අවසාන වෙනකොට මේ කතාවේ කිසියම් උපදේශයක් දෙනවා. මනුෂ්‍යයාට මේක කිව්වාම ඒක හොඳට තේරුම් ගන්න මේ දේ කළොත් මෙහෙම සිද්ධ වෙනවා කියලා කිසියම් උපදේශයක් දෙනවා. ඒක තමයි උන්වහන්සේගේ එක්තරා ලක්ෂණයක්. ඒ සෑම කතා වස්තුවක මේක දකින්න පුළුවන්. ඒ වගේම මේ සෑම කතා වස්තුවකම යොදාගත්ත මේ කතා වස්තු යොදාගත්තේ හැමතිස්සෙම එක්ක සැවැත් නුවර විසු එහෙම නැත්නම් රජකහ නුවර විසු. එතකොට එතෙන්දිම අපට තේරෙනවා එහෙමනම් මේ අපේ කතා වස්තු නෙමෙයි කියලා. නේද? එහෙමනම් පුතාලට මේ කියන සද්ධර්ම රත්නාවලිය රස විඳින්න පුළුවන් මම මේ මුලින් අර ලියපු මට්ට කුණ්ඩලී කතා වස්තුවෙන් සහ කුණ්ඩලකේසී කතා වස්තුවෙන්. එතකොට මේ ධර්මසේන හිමියන් මේ කියපු උපමා පිරුළු වලට අමතරව උන්වහන්සේගේ භාෂාවේ තවත් විවිධතා තිබුණා විශේෂතා කෙටි වැකි භාවිතා කරනවා සමහර අවස්ථාවල. බොහෝ අවස්ථාවල කෙටි වැකි තියෙනවා. හරිම ආස හිතෙනවා. ඒවා කියනකොට උන්වහන්සේ නිකන් අපට මෙවිලා පේන තරමට ඒ තරම් ගැමී කතා කරන විදිහට ඒ කතුවරයා මේ යොදලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ භාෂා ප්‍රයෝගත් උන්වහන්සේ තුල තිබුණා. මේ සියල්ල සමග අපි ඊළඟ දවසේ මට්ට කුණ්ඩලී වස්තුවෙන් හමු වෙමු. ආයුබෝවන්.